ආයුබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතිය අගපත්තර මේතුවත් එක්ක අද පෙබරවාරි මාසේ 6 වෙනිදා ඉරිදා දවසක්. ඉරිදා කියන්නේ ටිකක් විවේකයෙන් ගත කරන දවසක්. බොහෝ දෙනෙක් අපි දන්නවා මේ වෙනකොටත් විවේකයෙන් ගත කරනවා. දැන් මේ දීර්ඝ සතියන්තයක්නේ. අපි පහුගිය දවස් ටිකේ දැක්කා විශේෂයෙන්ම වැඩි පිරිසක් විනෝද චාරිකාවල නිරත වෙන්න උත්සාහ කරනවා. කොළඹින් පිට යනවා. හැබැයි මේ දේවල් ආරක්ෂාකාරීව සිද්ධ වෙන්න ඕනේ. ඔමික්‍රෝන් ප්‍රභේදය අර සැර නැත්තම් මේ අවදානම් බව අඩු වුණාට පැතිරීම වේගවත්. ඒ හින්දා සමහර විට මේ පැතිරීම වේගවත් හින්දා අවදානමකට ලක් වෙන්න ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා කොකටත් පරිස්සමෙන් ඉන්න කියන කතාවත් අපි මතක් කරනවා. අද දවසේත් අපේ ජාතික පුවත්පත් ගැන කියන්න සූදානම්. මාත් එක්ක ඉන්න සමීර. සුබදැසනක් සමීර. සුබදැසනක් නදිත්. සුබදැසනක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අභියෝග ජය ගන්න ඔබත් එක්ක අපි සූදානම් සතියක පත්තර මේන්තුව ආරම්භ කරන්න. නදිත් ඔබ කිව්වා වගේම ඔමික්‍රෝන් තත්ත්වය සෞඛ්‍ය ආපදාව තවමත් රට තුළ තියෙනවා. සෞඛ්‍ය අංශ මේ පිළිබඳව නිතර සඳහන් වුණා. ඊයේ දවසේදීත් සෞඛ්‍ය අංශ වලින් කිව්වේ තාම ශීඝ්‍ර පැතිරීමක් තියෙන ඔමික්‍රෝන් ප්‍රභේදය හදාගන්න එපා. ඒ නිසා පරිස්සමෙන් ඉන්න, ගෙදරට වෙලා ඉන්න, තවමත් අනවශ්‍ය ගමන් බිමන් වල යන්න එපා කියලා තමයි අපිට උදෑසනම කියන්න තියෙන්නේ. රෝගීන් වාර්තා වෙනවා 6,17,189 දෙනෙක්. ඒ වගේම සුව වෙනවා නදිත් 5,80,770ක්. රටේ මරණ සිද්ධ වෙලා තියෙනවා 15,770ක්. මෙහෙම ගත්තාම තවමත් මේ අවධානම තියෙන බව තමයි පෙනී යන්නේ. ඒ නිසා සෞඛ්‍ය අංශවල ඉල්ලීම තමයි ප්‍රධාන වශයෙන්ම බූස්ටර් එන්නත ගන්න කියලා. 3 වෙනි මාත්‍රාව ලබා ගන්න අද දවසේදීත් පුළුවන්. එන්නත් කරන මධ්‍යස්ථානයේ ඔබ ළඟම තියෙන ගිහිල්ලා එන්නත ලබා ගන්න කියලා තමයි අපිට ඉල්ලීමක් කරන්න තියෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් මතක් කරමින් ජාතික මැතිවරණයක් පිළිබඳව ඉඟි තියෙනවා. දේශපාලන ලෝකේ කතා ගොඩක් තියෙනවා. ඒ වගේම කොරෝනා තත්ත්වය සහ විදුලිය පිළිබඳ අර්බුදය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ ගොඩක් අද ජාතික පුවත්පත් වලට තොරතුරු ඇවිල්ලා තිනවා. අපි අද දිවයින පුවත්පතෙන් පටන් ගමු නජිත්. අපි ජාතික පුවත්පත් වල තොරතුරු පටන් ගන්න දිවයින පුවත්පත මුලින්ම තෝරාගන්නේ අද දිවයින සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව ටිකක් අර මේක දැක්කහමත් සමහර වෙලාවට අපිට හිතෙනවා විදුලි බල මණ්ඩලයේ ඉන්න පිරිස්ද මේවට හවුල්. අද දිවයින මෙහෙම කියනවා හදිසි විදුලිය මිලදී ගන්න 16 වතාවක් ගේම් ගහලා කියලා. මේ ශිරාන් රණසිංහ ඒ පොත ලියන්නේ හදිසි විදුලිය මිලදී ගන්න 16 වතාවක් ගේම් ගහලා. කවුද මෙහෙම ගේම් ගහලා තියෙන්නේ? අද දෙවියන ගැන වැඩිදුරටත් විස්තර කියන. ඒ අතරේ තවත් පසකින් සිරස්තලයක් විදිහට දක්වලා තියෙනවා කොමිසම අවසර නොදීමෙන් කෝටි 57,100ක් රැකෙයි. විදුලිය කැපීමට අවසර නොදීමෙන් කෝටි 3,100ක වාසියක් කියලා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන කතාව අද ශිරාන් රණසිංහ මේ ගැන ලියන්නේ. අකණ්ඩව රටට විදුලි ලබා දීමට යයි කියමින් 2015 සිට 2020 දක්වා කාලයේදී හදිසි මිලදී ගැනීම එමර්ජන්සි පවර් යටතේ විදුලිය මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලයේ 16 වතාවක් සිය කොමිසමෙන් අවසර ඉල්ලුවත් ඊට අවසර නොදුන් නිසා රුපියල් කෝටි 57,100ක මුදලක් රටට ඉතිරි කර දීමට හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහත්තයා ප්‍රකාශ කළා කියලා දෙවේනෝ විදිහට කියන. සාමාන්‍යයෙන් සමීර දැන් මේ විශේෂයෙන්ම විදුලිය මිලදී ගන්නකොට පෞද්ගලික ඩීසල් බලාකාර හරහා තමයි මේ විදුලිය මිලදී ගන්න. එතකොට පෞද්ගලික ව්‍යාපාරිකයන්ට තමයි මේ වාසිය සැලසෙන්නේ. 2009 දී ශ්‍රී ලංකා විදුලි චැනල හා 2002 මහජන උපයෝගිතා පනත මගින් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නා තීරණ බල රහිත කරන්න පුළුවන් විදියට මේ කොමිසම හඳුන්වලා දීලා තියෙන විශේෂම මහජන උපයෝගිතා කොමිසම. දැන් මේ කොමිසම හඳුන්වා දීමෙන් පස්සේ කැබිනට් තීන්දුවක් වුණත් අවලංගු කරන්න කොමිසමට හැකියාවක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉකුත් සති 3ක පමණ කාලයක සිට විදුලි කපාදුවකට යා යුතු බවට විදුලි බල මණ්ඩල පාලනාධිකාරියද මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලුවත් ඊට අවසර නොදීමෙන් රුපියල් කෝටි 3,100ක ආර්ථිකමය වාසියක් අත්වී තිබෙන බව මේ ජනක රත්නායක මහත්තයා සඳහන් කරලා තියෙනවා. සභාපතිතුමන් ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාවේ සභාපතිතුමන් මේ විදිහට කියන්නේ විදුලි ඉල්ලුම හා සැපයුම සම්බන්ධව කොමිසම සතු සියලු දත්ත ඇතැයිද යම්කිසි කාලයක් විදුලිය කපා දැමීමකට අවසර ඉල්ලුවත් අවසර ලබා දීමට පෙර ඒ පිළිබඳ සොයා බලන බවද ඒ මහතා සඳහන් කළා කියලා තියෙනවා. අර මේ හැමදේම අර ජනතාවගේ හිතසුව පිණිසම වෙන්වෙච්ච ආයතන සහ මේ කොට්ටාස විශේෂම මහජන උපයෝගිතා කොමිසම පහුගිය දවස් ටිකේ අපි දැක ලොකු සටනක් දෙනවා මේ විදුලි කපාදුවට එරෙහිව. හැබැයි ඇතැම් ප්‍රදේශවල විදුලිය බිඳ වැටුණා. ඊයේ දවසේත් අපි දැක්කා ඇමැතුමා සඳහන් කරපු දේවල් අපි ඔබට කිව්වා. පෙරේදා තමයි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළේ මේක කඩාකප්පල්කාරී වැඩක් වෙන්න පුළුවන්. දැන් මෙහෙම විදුලි කපාදුවක් කරන්න නෙවෙයි අපි හිටියේ. හැබැයි විදුලි බිඳ වැටීම් සිද්ධ වෙනවා. ඉතින් ඒ විදුලි බිඳ වැටීම් වලට එරෙහිවත් පියවර ගන්න මහජන උපයෝගිතා කොමිෂන් සභාව
සභාව සූදානම් කියලා ජනක රත්නායක මහත්තයා කිව්වා. අපි පුළුවන් ඔබට ඒ ගැන පෙන්වන්න. ඊට කලින් අද ලංකාදීපයත් මේ පුත වාර්තා කරනවා. ඔව් නජිත් ලංකාදීප කියන්නේ තවත් කතාවක්. වසර 3කට විදුලිය පිටින් ගත්තොත් වියදම රුපියල් බිලියන 95ක් කියලා තමයි උන් සඳහන් කර තිබෙන්නේ. විදුලි අර්බුදයට විසඳුමක් වශයෙන් වසර 3ක කාලයක් සඳහා පිටස්තරයන්ගෙන් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 95ක කෝටි 9500ක වේදමක් දැරීමට සිදුවන බව විදුලි බල අමාත්‍යාංශයේ ගණන් බලා ඇතැයි වාර්තා වෙනවලු. විදුලිය අවශ්‍යතාවයට සරලන පරිදි සැපයීමට නොහැකි වීමෙන් විදුලිය කපාදු කිරීම වැළැක්වීම සඳහා අධික මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. මේ අතර පසුගිය 27 වෙනිදා සිට පෙබරවාරි 4 වෙනිදා දක්වා කාලයට විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කරන ලද ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම මගින් ප්‍රතික්ෂේප කිරීම නිසා රුපියල් බිලියන 32ක ආර්ථික හානියක් වළක්වා ගැනීමට හැකි වී ඇති බවද ගණන් බලා ඇත කියලා තමයි අද දවසේදී ලංකාදීප පුවත්පතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ විදිහට ලංකාදීපේ වාර්තා කරන අතරේදී අපි දැක්කා ඊයේ දවසේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිතුමන් ජනක මහත්මයා කියපු කතාව. එතුමා කියනවා මේ විදිහට මේ විදුලි කප්පාදුවක් කළොත් එතුමන්ලට දන්වන්න නැතුව අවසර ලබා ගන්න නැතුව නීතිමය පියවර ගන්න පුළුවන් කියලා අපි බලමු. විදුලිය කැපීම පිළිබඳ පූර්ණ තීරණ ගැනීමේ අයිතිය තියෙන මහජන කොමිෂන් සභාවට. ඊට පිටින් කවුරු හරි මේ කියනවා නම් ඒ වෘත්තීය සමිතිය වල කට්ටිය මම හිතන්නේ ඒ කට්ටියට මේකට අදාළත්වයක් නැහැ. Tamanට අදාළ දේ කරන්න හොඳයි. මම හිතන්නේ එහෙම වුණොත් එහෙම අපිට වෙන්නේ ට්‍රේඩ් යුනියන් එකේ සභාපති කෙනෙක්ලා මම හිතන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපති කරලා එතන ලේකම් කෙනෙක්ලා මෙතන කොමිෂන් සභාවේ මේ සභාපති කරලා කරා නම් මේ දෙන්නට කතා කරලා ওই වැඩේ ලේසිම කරගන්න පුළුවන් නේ. දැන් එදා කිසිම දැන්වීමකින් තොරව කිසිම අවසරයකින් තොරව කපපුහම වින්දිතයන් වෙන්නේ අපේ සියලු දෙනාම. මෙවැනි අත්තරමතික ක්‍රියාපටිපාටියක් ගැනීමෙන් මහජනතාව ඉතාම අපහසුතාවයකට පත් වෙනවා. මම හිතන්නේ මේක සාමාන්‍ය කරන ක්‍රියාපටිපාටියෙන් බැහැරව තමයි මේ ක්‍රියාදාමය සිදු වුනේ. එම ක්‍රියාදාමය ඉදිරියේදී ඇති නොවෙන්න වග බලා ගන්න කොමිෂන් සභාව විසින් අවශ්‍ය සියලුම නීති කටයුතු දැන් සම්පාදනය කරමින් සිටිනවා. එතුමා කියන විදිහට අර කොමිෂන් සභාවට අවශ්‍ය නීතිමය තීන්දුව తీරන ගන්න පුළුවන්, පියවර ගන්න පුළුවන්. ඒක බොහොම වටිනවා. ඒ වටිනාකම කොමිෂන් සභාවට ලැබිලා තියෙන සමීර මේ 2009 ශ්‍රී ලංකා විදුලි ජනන හා 2002 මහජන උපයෝගිතා පනත මගින් තමයි මේ කොමිසම ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ ලැබිලා තියෙන බලතල අනුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නා තීරණයක්වත් බලරහිත කරන්න කොමිසමට හැකියාව තියෙනවා. ඉතින් ඒක වටිනවා මේ වෙලාවේ. මොකද ජනතාවගේ පැත්තේ හිට ගන්න සමහර වෙලාවට ආයතන නැති වෙලාවක මහජන උපයෝගිතා කොමිසම මේ ජනතාවගේ පැත්තේ හිටගෙන කටයුතු කරනවා. ජනතාව කැමති නැහැ විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවට. ඒ හින්දා ඒ අතරදී අද තවත් පුවත්පත් වාර්තා කරන විශේෂම දැන් විදුලි බල මණ්ඩලය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. අර අපි කලින් කිව්වා වගේම 16 වතාවක් මේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න කටයුතු කරලා තියෙනවා, ගේම් ගහලා තියෙනවා. මේ දේවලුත් එක්ක තමයි දැන් ජනතාව මේ පිළිබඳව කතා කරන්නේ. සමීර් ඔව් සෙලුමිනත් කියන නජිත් ඔය කතාව මේ විදිහට වෙනස් විදිහකට වාර්තා කර තිබෙනවා අද දවසේදී. තාරක වික්‍රමසේකර ලියන වාර්තාවාද සෙලුමින පුවත්පතට විදුලි උත්පාදනයේ ගැටලු හේතුවෙන් දෙසැම්බර් මැද භාගයේ සිට ජනවාරි මාසයේ මැද දක්වා වූ මාසයක කාලය තුල විදුලි බල මණ්ඩලයට අතිරේකව රුපියල් මිලියන 2100ක මුදලක් දැරීමට සිදු ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. ජල විදුලිය නිපදවීම අඩුවීම හා ගල්ලංගුරු බලාගාර අක්‍රිය වීම නිසා මේ තත්ත්වය උද්ගත වී තිබෙනවා. සාමාන්‍යයෙන් ඩීසල් සහ තාප බලාගාර වලින් විදුලි ජනනය කිරීම උපරිම වශයෙන් දිනකට පැය 3ක් හෝ 4ක් සිදුවත් අදාළ කාලය තුලදී පැය 18ක් පමණ දක්වා මේ බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා. මේ වන විටත් විදුලි බල මණ්ඩලයේ දෛනිකව විදුලි බල කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසර ඉල්ලා ඇතත් කොමිසම තවමත් ඒ සඳහා අනුමැතිය ලබා දීලා නැහැ කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. කොහොම වුණත් නඩි දැන් මේ කතාව මෙහෙම වාර්තා වෙද්දී අපි දකිනවා රටේ පළාත් කීපයකම විදුලිය කප්පාදුව සිදු වෙනවා. විදුලි බල අමාත්‍යවරයා කියන කතාවයි තව අනිත් පාර්ශවවලින් ගැන කතාවයි කතා දෙකක් වෙන වෙලාවලුත් තියෙනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව පැහැදිලිව ඔහුගේ ස්ථාවරය සඳහන් කර තිබෙනවා කිසිදු විටක විදුලිය කප්පාදුවකට යන්නේ නැහැ කියලා. නමුත් සමහරක් වෙලාවට පැයක විනාඩි 45ක පමණ කාලයක් රටේ පළාත්වල විදුලි කප්පාදුව සිද්ධ වෙනවා. ඉතින් මේ පිළිබඳව රජයේ පාර්ශවයෙන් එහෙම නැත්නම් අමාත්‍යවරයා කියන්නේ මේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්, මේ කඩාකප්පල්කාරී වැඩ කරන්න දෙන්නේ නැහැ ආයමත් කියලා තමයි සඳහන් කරන්නේ. ඇමතුමා එහෙම කිව්වා. ඇමතුමා එහෙම කියන අතරදී ඔය තෙල් ප්‍රශ්නෙත් ඇදිලා ආවා. අපි දැක්කා උදේගම අපේ අමාත්‍යතුමන්ගෙන් ඊයේ දවසේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන දැන් අපේ රටේ තෙල් ප්‍රශ්නයක් නැද්ද? විදුලිය නිපදවන්න අවශ්‍ය තෙල් තියෙනවද? ඒ තෙල් සංචිත තියෙනවද? අපි බලමු උදේගම අපේ මහත්තයා මේ විදිහට උත්තර දුන්නේ.
තෙල් දෙනවද දැන් ඉදිරි නෑ අපිට ඔබතුමා මතක ඇති විදුලි බල මණ්ඩලය අපිට කිව්වේ අපිට සතියක් ලබා දුන්නොත් ඊට පස්සේ IOC සමාගමෙන් ඍජුව ලබා ගන්නවා කියලා ජනාධිපතිතුමා ඉදිරියේදී ප්‍රකාශ කරා. මේ දක්වා අපි තෙල් ලබා දෙනවා. නමුත් ඒ වගකීමෙන් අපිව මුදවලා තියෙන්නේ IOC සමාගමෙන් ගන්න බව මම හිතන්නේ ජනාධිපතිතුමා ඉදිරියේ කිව්ව විතර නෙවෙයි මාධ්‍ය ඉදිරියේත් ඒ ප්‍රකාශ කරලා තියෙනවා. උනාට IOC එකෙන් හරියාකාර තෙල් ලැබෙන්නේ නැහැ නේද? ඒක අහන්න ඕනේ විදුලි බල මණ්ඩලෙන්නේ. තෙල් වෙනවද මේ සතියේ තෙල් නම? හැම සතියෙම තෙල් නැවතුන හතරක් එනවා. නෑ මේ සතියේ නෑ නේද? ගිය සතියේ තෙල් නැව ගන්නේ නේද ඔබතුමා මේ කියන්නේ? නෑ හැම සතියෙම එනවා. නැත්නම් තෙල් හිගයක් ඇති වෙන්න බෑ. දැන් ඔබතුමා ඇත්තටම විදුලියට දෙනවද මේ IOC එකෙන් ලැබුණත් නැතුවත් අපිට පුළුවන් අනුව අපි විදුලියට අවශ්‍ය ඉන්ධන සපයන. එතමයි එතුමා කියන කතාව අවශ්‍යතාව අනුව තෙල් ලබා දෙන්න සූදානම් රටේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. තෙල් ආනයනය කරන්න ගැටලුවක් වෙලා තියෙනවා. මේ හින්දා සීමා සහිතව සීමිතව මේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඔය හින්දම තමයි ජනාධිපතිතුමන් වැඩි වශයෙන් අවධානය යොමු කරන්න කියලා කිව්වේ පුනර්ජනනීය බලශක්තියට. අද සත්‍යග අරුණ කියනවා මෙහි විදිහේ කතාවක් මේ පුනර්ජනනීය බලශක්තියෙන් වැඩියෙන් විදුලිය ගන්න කියලා ජනාධිපතිතුමා යෝජනා ඉල්ලලා තියෙනවා. පුනර්ජනනීය බලශක්තියෙන් වැඩියෙන් විදුලිය ගන්න ජනපති යෝජනා ඉල්ලයි. උදේචි වේකනායක සමගින් අශිකා ජයවීර මේකෙන් ලියන්නේ වසර 2030 වන විට විදුලි නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට හැකි කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් හා යෝජනා ඇතුළත් වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සූර්ය බල සුළං හා ජල විදුලි උත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා කියලා අද ওই විදිහට අරුණ පුවත්පත වාර්තා කරනවා. ඉදිරි වසර 3 තුල පෞද්ගලික අංශයෙන් හදිසි භාවිතය සඳහා විදුලිය ගැනීම නතර කර පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කළා තියෙනවා. ඒ අනුව නිවාස මට්ටමින් සූර්ය කෝෂ සවිකර ගිගාවොට් 40ක් ලබා ගැනීමට ගෙන යෝජනාව ඉදිරි සති 3ේදී ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විදුලි බල මණ්ඩල නියෝජිතයන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. එවැනි ව්‍යාපෘති 5000ක් ලැබී ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමට මෙතෙක් අනුමැතිය ලබා දී නොමැත කියලා තමයි තොරතුරු සඳහන් වෙන්නේ. අපි ඒ දවසෙත් කිව්වා දැන් විදුලි ඉංජිනේරුවරු ඉන්නවා, විදුලිය සම්බන්ධ තාක්ෂණික ශිල්පීන් ඉන්නවා. ඉතින් මේ හැම දෙනෙක්ගෙන් වගකීම තමයි රටේ විදුලි උත්පාදනය වැඩි කරගන්න කටයුතු කරන එක. හැබැයි කාලයක් තිස්සේ එහෙම වුණේ නැහැ. පහුගිය කාලය පුරාවටම අලුත් සැලසුම් ආවේ නැහැ. මේ සැලසුම් ක්‍රියාත්මක වුණා නම් අද විදුලි අර්බුදයකුත් නැහැ. ඉතින් මේ නිසාම තමයි පුනර්ජනනීය බලශක්තියට වැඩි අවධානයක් යොමු කරන්න ජනාධිපතිතුමා යෝජනා ඉල්ලුවා කියලා අද සත්‍යග අරුණ පුවත්පත කියන්නේ. අතරදී අද සත්‍යග අරුණ ප්‍රධාන සිරස්තලයට යටින් වාර්තා කරන කාරණාව අද සත්‍යග අරුණ පුවත්පත මේ විදිහේ කතාවක් කියනවා. ඒ තමයි ඊයේ දවසේ අපි දැක්කා ඊයේ දවසේ ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත් වෙලා තියෙනවා. පෙරේදා පැවැත්වෙච්ච ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපතිතුමන් සඳහන් කරපු කාරණාව හරිදේ කිරීම මිස හැමෝම සතුටු කිරීම අපේ අරමුණ නෙවෙයි කියලා ජනාධිපතිතුමන් සඳහන් කළා. රටක් නිසි දිශානතියකට මෙහෙවීමේදී සියලු දෙනාගේම සහාය බලාපොරොත්තු විය නොහැකි බවත් අපේ අරමුණ වෙනුවෙන් අපේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලු දෙනාම සතුටු කිරීම නොවන බවද ජනාධිපතිතුමා පැවසුවා කියලා අද සත්‍යග අරුණ ওই විදිහට සඳහන් කරනවා. අපිට මතක් කරන්න මේ දේවල් කිව්වේ ජනාධිපතිතුමන් මේ වගේ දෙයක් කිව්වා. මේ අපේ අරමුණ හරි දේ කිරීම මිස හැමෝම සතුටු කරවෙන එක නෙවෙයි කියලා එතුමන් නිදහස් දින උළෙලේදී සඳහන් කළා. ඔය අතරේ අද මව්බිම් පුවත්පත වාර්තා කරන කාරණාවකට අපි අවධානය යොමු කරනවා. නිදහස් දින උත්සවයේදී අපි දැක්කා කාදිනල් හිමිපාණන් මේ නිදහස් දිනයට ආරාධනා ලැබුණත් උන්වහන්සේ වැඩම කරලා තිබෙන්නේ කොහෙද ගියේ? සන් ක්‍රිස්ටියන් බලන්න කාදිනල් හිමි CCD ගිහින් මේ කොළඹ අපරාධ කොට්ටාසයට ගියා කියන කතාව අද දවසේ ජාතික පුවත්පතත් වාර්තා කරනවා. ඊයේ දවසෙත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කළා. මේ කාදිනල් හිමිපාණන් බොරැල්ල දෙවස්ථානයේ බෝම්බ සිද්ධියට සැක පිට අත්අඩංගුවටගත් ඒ දෙවස්ථානයේ සන් ක්‍රිස්ටියන් තනතුර දැරූ ෆ්‍රැන්සිස් මුනිදුන්ගේ සූදුක් විමසීම සඳහා අගරාධගුරු මැල්කම් කාදිනල් රාජිත හිමිපාණන් නිදහස් දිනේ දවසේ අපරාධ විමර්ශන කොට්ටාසයට ගියා. එදින පෙරවරු උන්වහන්සේ එහි ගොස් තිබූ අතර කෙටි වේලාවක් රැඳී සිටීමේ අනතුරු උන්වහන්සේ පිටව ගියේ එහි රැඳී සිටි මාධ්‍යවේදීන්ට අදහස් පළ කිරීමකින් පවා තොරවයි. කොළඹ අගරාධගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජෝඩ් ක්‍රිෂාන්ත පියතුමා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ යම්කිසි පුද්ගලයෙකු තමන්ගේ පෞද්ගලික උමනා මත නොව ඒට එහාගේ කුමන්ත්‍රණයක් ලෙස බොරැල්ල දෙවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධිය දකින බවයි කියලා ඒ විදිහට ප්‍රකාශ කළා තිබ්බා. දැන් ඔය අතරේදී තමයි අපි දැක්කේ සජිත් ප්‍රේමදාස මහත්තයත් විපක්ෂ නියෝජනය කරමින් විපක්ෂ නායකතුමත් නිදහස් දින උළෙලට සහභාගී වුණේ. හේතුව මොකද්ද? සජිත් නිදහස් උළෙල වර්ජනය කළ හේතුව
කියයි කියලා අද මව්බිම් පුවත්පතට ওই විදිහට ලියනවා නිර්මාණි ගුණරත්න. ඇත්තටම මොකද්ද හේතුව මේ විදිහට ආවේ නැත්තේ ඇයි කියන කාරණාව පිළිබඳව ව්‍යසනකාරී මොහොතක සැනකෙලි මානසිකත්වයකින් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර පුහු සෝබන උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් මේ රටට නිදහස ලබා ගන්නට කැප වුණු ජාතික වීරයන් පවා සමාව නොදෙනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා. කොරෝනා ව්‍යසනයට මුහුණ දෙන බලවත් රටවල් පවා මෙතරම් විශාල මුදලක් වියදම් කර උත්සව පවත්වන්නේ නැතයිද? ඒ නිසා තමා නිදහස් දින උළෙල වර්ජනය කළේ යයිද විපක්ෂ නායකවරයා සඳහන් කළා කියලා අද මේ විදිහට මව්බිම් පුවත්පත කියනවා. ඉතින් දැන් නිදහස් උත්සව පැවැත්වුවත් වැරදි, පැවැත්තුනේ නැති වුණොත් ඒකෙත් වැරද්ද කියනවා. ඉතින් අර කනකොට නේද සමීර අපි අර කියමනක් තියෙන මේ තලගොයාගේ කබරගොයාගේ කතාව. ඒ කතාව වගේ තමයි ඉතින් අපිට කියන්න සිද්ධ වෙන්නේ. කොහොමුණත් සජිත් මහත්තයා කියලා තියෙනවා හේතුව එතුමා ඇයි නිදහස් දින උළෙලට ආවේ නැත්තේ, මේ මහා පරිමාණයේ මුදල් වියදම් කළා මේ වගේ උත්සව තියන්න ඕනේ නැහැ කියලා එතුමා කියනවා. ඉතින් නිදහස් උත්සවයක් එන්නේ ඉතින් අවුරුද්දට එකපාරයි. පහුගිය කාලේ පුරාවටම බැලුවාම ඉතින් නිදහස් උත්සව පැවැත්වලා තියෙනවා. ආරක්ෂාකාරීව සෞඛ්‍ය ආරක්ෂිතව මේ දේවල් පැවැත්වුණා. කොහොමුණත් ඉතින් එතුමාගේ මතවලට අපි ගරු කරන්න ඕනේ. සජිත් මහත්තයා එහෙම කියනවා, මව්බිම අද එහෙම ලියනවා. ඔව් නජිත් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා රටේ එතුමා කියන කතාවත් එක්ක දැන් එතුමාට වැදගත්ම වෙන්නේ ඊළඟට මැතිවරණය පිළිබඳව. මැතිවරණ කොහොමද තියන්නේ? මේ හදිසි මැතිවරණයක් පිළිබඳව ඉඟි පළ කරලා තියෙනවා. අපි ඒ පිළිබඳව කෙටි විරාමයකින් පස්සේ කියන්න සූදානම්. කෙටි විරාමයක් අපි ලබා ගන්නවා. විරාමෙන් පස්සේ අපි නැවතත් සතියග පත්තර මේන්තුව සමගයි. අපි නජිත් අර සජිත් ප්‍රේමදාස මහත්මයා නිදහස් උත්සවයේ වර්ජනය කළ ආකාරය පිළිබඳව තොරතුරු කිව්වා. දැන් විපක්ෂ නායකවරයාට රටේ වැදගත්ම වෙන්නේ මැතිවරණ තියෙනවාද කියන කාරණේ ටිකක් හොයලා බැලුවා නම් හොඳයි. දැන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා මැතිවරණයක් පිළිබඳව ඉඟි පළ කරලා තියෙනවා. මේ කතාව ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරනවා අද දවසේදී හදිසි මැතිවරණයක් පළාත් පාලන ඡන්දයකට ඉඟියක් කියලා තමයි වාර්තා වෙන්නේ. අජන්ත කුමාර අගලකඩ ලියන වාර්තාවද ලංකාදීප පුවත්පතට ආණ්ඩුව මේ වන විට මැතිවරණයකට සූදානම් වෙමින් සිටින බව තොරතුරු වාර්තා වෙනවා. එය පළාත් පාලන මැතිවරණයේද එහෙම නැතිනම් පළාත් සභා මැතිවරණයේද යන්න පැහැදිලි නැති නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබෙන නීතිමය ගැටලුකාරී තත්ත්වය මත එය පළාත් පාලන මැතිවරණය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් සඳහන් කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුද්දා කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණයක් සම්බන්ධයෙන් ඉඟි පළ කළේ කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඕනෑම මොහොතක මැතිවරණයක් පැවැත්වීමට තමාත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් බව ඔහේදී ප්‍රකාශ කළේ. එන්නත් කරන්නේ සාර්ථක කරගනිමින් කොවිඩ් මර්ධනයට ආණ්ඩුවගත් ක්‍රියාමාර්ග සහ ගිය සතියේ රට පුරා ආරම්භ කළ ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රට පුරා රැස්වීම් මාලාව පැවැත්වීමට තීරණය කර ඇත්තේද ඉදිරියේදී පැවැත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගනිමින් බව දැනගන්න තියෙනවලු. රැස්වීම් මාලාවේ පළමුවැන්න ලබන බදාදා අනුරාධපුරයෙන් ආරම්භ වුණ අතර එය ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයක් ලෙසින් පැවැත්වීමටත් කටයුතු යොදා තිබෙනවා කියලා තමයි නජිත් කියන්නේ. ඒ කියන්නේ මැතිවරණයක් එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මේ මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසර දක්වා තවත් වසරකින් දීර්ඝ කර ඇති. නමුත් ඒවායේ මැතිවරණ ඊට පෙර පැවැත්වීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියනවලු. දැන් මැතිවරණයේ වසරකින් කල් දැම්මා. පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි 10 වෙනිදා තමයි මීට අවුරුදු 4කට කලින් පැවැත්වුණේ. දැන් විසුරුවා හරින්න ඕනි කාලය ඇවිල්ලා තියෙන. නමුත් මැතිවරණයේ වසරකින් කල් දාලා තියෙනවා. එහෙම කල් දැම්මට මැතිවරණයේ කලින් පවත්වන්න පුළුවන්කම තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීප පුවත්පතට සඳහන් කර තිබෙන්නේ. නිසා දැන් පුංචි ඡන්දේ නගර සභාවල ඉන්න മന്ത്രിවරු ටිකක් සැනසීමෙන් හිටියා. අපිට තවත් වසරක් කල් ගියා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. දැන් ඔවුන්ගේ වැටුප් හම්බ වෙනවා. උන්ට ව්‍යාපෘති ටික එනවා. ඉතින් හැබැයි දැන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කියලා තියෙන්නේ නිකන් ඉන්න බෑ, සූදානම් වෙන්න ඕනේ, වැඩ ලක්ෂයක් දීලා තිනවා, වැඩ ලක්ෂය කරන්න ඕනේ, රට පුරා යන්න ඕනේ, ගමින් ගමට යන්න ඕනේ, මිනිස්සු අතරට යන්න ඕනේ කියලා තමයි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ. අර වැඩ කරපු නැති മന്ത്രിවරු එහෙම අපි දැක්ක පහුගිය දවස්වල සැනසුම් සුසුම් හෙලනවා. මේ නම් ටිකක් කමන්නේ මේ තව අවුරුද්දක් හරි අපිට ඉන්න පුළුවන් කියන කාරණාව එයාලා හිතුවා. හැබැයි එහෙම නෑ, මැතිවරණයක් තියන්න පුළුවන් කියලා තියෙනවා. ඔය මැතිවරණයක් තියනවා කියලා ඉඟියක් ආවේ කිරියල්ල මහත්තයා අභියෝගයක් කළා තිබා. අද දිවයිනේ ගැන කියනවා පුංචි ඡන්දේ පුළුවන් නම් තියන්න කියලා.
එතුමා අභියෝග කළා තියෙනවා අකිත පෙරේරා මේ පුවත ලියන්නේ හැකි ඉක්මනින් මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට සමගි ජන බලවේගය අභියෝග කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා කියලා තියෙනවා. කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වුවහොත් අන්ත පරාජයක් හිමි වන බැවින් ආණ්ඩුව දිගින් දිගට මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින බවටද හෙතෙම චෝදනා කළේ කියලා අද ඔය විදිහට ලියලා තියෙනවා. මම හිතන්නේ ඔය චෝදනාවත් එක්ක ඔය අභියෝග කිරීමත් එක්ක තමයි බැසිල් මහත්තයා කියන්නේ දැන් මැතිවරණයක් ළඟම තියෙනවා. ඒ අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා සංවිධාන කටයුතු. ඒ අතරදී ජනතාව රජය තුළ විශ්වාසයක් තියාගෙන ඉන්නවා කියලා බැසිල් මහත්තයා විදිහට සඳහන් කරලා තියෙනවා. අද දිවයින ඒ ගැන වාර්තා කරා. ඔව් නඩිත් පළාත් සභා මැතිවරණය පිළිබඳවත් කතා බහට ලකුණා. නමුත් පළාත් සභා මැතිවරණයේ තියෙන නීතිමය ගැටලුත් එක්ක පළාත් පාලන මැතිවරණයකට තමයි යන්න සූදානමක් තියෙනවා කියලා ළඟම එන්න පුළුවන් බොහෝ දුරට ඉඳකඩ තියෙන්නේ පළාත් පාලන මැතිවරණය කියලා තමයි ආණ්ඩු පාර්ශ්වයෙන් සඳහනකුත් වෙන්නේ. කොහොමුණත් අපි දැක්ක ඊයේ දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අලුත් සන්ධානයක් හදන්න සූදානම් වෙනවා කියලා හිටපු ජනාධිපතිවරයා ඇතුළු එහි නිලධාරී මණ්ඩලයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයකුත් කරනවා. කොහොමුණත් දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටිනවා මැතිවරණයක් ඉලක්ක කරගන්මින් මැතිවරණයක් ඉක්මනින් පැවැත්වෙයි කියලා. ඒක රජය මොන ආකාරයේ තීන්දුවකට තීරණයකට යයිද දන්නේ නැහැ. අපි ඒ අතරේ යනවා දැන් ලංකාදීප වාර්තා කරනවා තව කතාවක්. දැන් මේ දේශපාලන කරුණුකාරණා වාර්තා කරද්දී මියගිය දේශපාලඥයන්ගේ නෝනලාටත් විශේෂ රැකවල් තියෙනවලු. පෙරදුණු මැති ඇමතුරුන්ට ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂකයන් 245ක් දීලා කියලා තමයි අද ලංකාදීප වාර්තා කර තිබෙන්නේ. සුජිත් හේවාජුලිගේ ලියන වාර්තාව හිටපු පෙරදුණු මැති ඇමතුරුන්, හිටපු මහ ඇමතිවරුන්, නායක ස්වාමින් වහන්සේලා, නිලමේවරුන් සහ මියගිය ඇතැම් දේශපාලඥයන්ගේ බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඇමති ආරක්ෂකාංශයේ නිලධාරීන් 245ක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. දැන් මේගොල්ලොන්ට මේ විදිහට දුන්නට පස්සේ අනිත් අයට ආරක්ෂාව දෙන එක ගැටලුවක් කියලා තමයි මේ වාර්තාව ඇතුළු පිටුවේ සඳහන් කරන්නේ. මේ අයට මෙලෙස ආරක්ෂාව ලබා දීම සඳහා රජයට වාර්ෂිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් කෝටි 15කට ආසන්න බව දැනගන්නට ඇත. ඇමති ආරක්ෂකාංශයේ මෙප නිලධාරීන් පිරිසක් පෙරදුණු මැති ඇමතුරුන්, දේශපාලඥයන්ගේ බිරින්දෑවරුන් ඇතුළු පිරිස් වලට ලබා දීමට සිදුවීම නිසා නිලධාරී හිඟයක් ඇතිවීමෙන් එම අංශයේ රාජකාරී කටයුතු වලට විශාල ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවලු. විශේෂයෙන්ම විදේශ දූත පිරිස් පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට ආරක්ෂාව ලබා දීමේදී මේ ගැටලුව තදින්ම දැනෙන්න පටන් අරන් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අභාව ප්‍රාප්ත හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳට ඇමති ආරක්ෂකාංශයේ නිලධාරීන් 17 දෙනෙකුද, අභාව ප්‍රාප්ත හිටපු කතානායකවරයෙකුගේ බිරිඳට එම අංශයේ නිලධාරීන් 2 දෙනෙකු, පසුගිය කාලයේදී ඝාතනයට ලක් වූ ඇමතිවරයෙකුගේ බිරිඳට ආරක්ෂකයන් 2 දෙනෙකුද යොදවා ඇතැයි පවසන එම ආරංචි මාර්ග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමකින් රුපියල් ගණනක් හොරෙන් ලබාගත් බවට චෝදනා ලැබූ නිලධාරියාටද ඇමති ආරක්ෂකයන් 2 දෙනෙකු ලබා දී සිටින බව සඳහන් වෙනවා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් දැන් ඇමති ආරක්ෂාව එහෙම නැත්නම් ප්‍රභූ ආරක්ෂාව හිටපු අයටත් දෙනවා කියලා තමයි කියන්නේ. 245ක් යොදවලා තියෙනවා කියලා තමයි නදිත් තොරතුරු වාර්තා කරන්නේ. ඔය විදිහට අර මැති ඇමතිවරු බලවත් වෙන්නේ ජනතාවගේ ඡන්දෙන්. ඒකත් අමතක කරන්න එපා. ජනතාව ලබා දෙන මනාපෙන් තමයි ඔච්චර ශක්තිමත් වෙලා මේ අය අර අපි කියන්නේ රඟන්නේ කියලා. අන්න එහෙම වෙන්නේ. හැබැයි ඊට පස්සේ එහෙම වෙන්නේ නැති වෙන්න වැඩ සිද්ධ කරන්න රටේ ජනතාව වගේම අනිකුත් ආයතනත් සූදානමින් ඉන්නවා. අද මව්බිම ඒ ගැන කියනවා ජනමතයට පස්සහරවන මන්ත්‍රීන් ගෙදර යවන යෝජනාවක් ඉස්සරහට එනවා කියලා. ඒක ටිකක් සතුටු හිතෙන කාරණාවක්. අද මව්බිම ලියන්නේ ජේ.ටී. ද සිල්වා මේ පුවත ලියන්නේ මහජන ඡන්දයෙන් තේරිපත් වන මහජන නියෝජිතයන් ජනතා අරමුණු වලට පටහැනිව හෝ නීති අනුකූල නොවන ආකාරයේ ක්‍රියාවල යෙදෙන බවට ජනතාව තුළ මතයක් ඇති වෙන අවස්ථාවල එවැනි මන්ත්‍රීවරු ඉවත් කිරීම සඳහා විශේෂයෙන්ම පැනවිය යුතු බවට එහි නීති පැනවිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කරලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී තේරීපත් වන මන්ත්‍රීවරු පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන නියෝජිතයන් සම්බන්ධයෙන් නීති පැනවිය යුතු බවට මැතිවරණ නීති සංශෝධනයේ සඳහා වන පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව වෙත එම කොමිසම මෙසේ යෝජනා කරලා තියෙනවා. යම් මැතිවරණයකදී හෝ ඡන්ද විමසීමකදී ජනතාව විසින් පත් කර යවන නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය රටවල් කිහිපයක පුරවැසියන්ට ලැබී ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ සංකල්පයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාවද අදහස් කරන බවත් අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා තියෙනවා. ජනතාව නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයන් ජනතා අරමුණු වලට පටහැනිව හෝ නීති අනුකූල නොවන ආකාරයේ ක්‍රියාවලට
යෙදෙන බවට ජනතාවට අදහසක් ඇති විට ඔවුන් අපසු කැඳවීම සඳහා යම් යම් රටවල විවිධ ක්‍රමවේද භාවිතා කරන බවට නිරීක්ෂණය වෙලා තියෙනවා කියලා අද ওই විදිහට කියනවා. මේක බොහොම හොඳ කාරණාවක් සමීර. මේ දැන් අර ප්‍රජාතන්ත්‍රවාදයට කරු කරන්න ඕන ජනතාව නියෝජනය කරමින් තමයි පාර්ලිමේන්තුවට අපේ රටේ ජීවත් වෙන මේ 2 කෝටියකට ආසන්න ජනතාව යවන්න බැහැනේ. එහෙනම් තමයි ඔවුන්ගේ නියෝජිතෙක් පාර්ලිමේන්තුවට යවන්නේ. ඒ විදිහට ආපු 225 දෙනෙක් ඉන්නවා. හැබැයි මේ 225 දෙනාගෙන් කී දෙනාද ජනතාවගේ අරමුණු ඉටු කරන්නේ. එහෙම ඉටු නොකරන අවස්ථාවල ඕන් ඉවත් කළ වෙන කෙනෙක්ව පත් කිරීමේ බලය ජනතාවට තියෙන්න ඕන. ඉස්සරහට මේ නීති සංශෝධනය වෙන නිමිතයි අර මැති ඇමතිවරුන්ට ඉස්සරහට රඟන්න වෙන්නේ නැහැ කියන දේ තමයි අපිට කියන්න වෙන්නේ. ඔව් නදි දැන් ඔය කාරණේ ඔහොම කිව්වට දැන් ජනතාව තෝරලා යවලා පාර්ලිමේන්තුවට ඉන්න පිරිසට අමතරව ජනතාව ගෙදර තිබ්බනේ කණ්ඩායම අරදුණු කට්ටිය මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ කාලයක් ඉඳලා වැඩ කරන්න නැතුව ගෙදර ගියපු කට්ටිය. හැබැයි ගෙදර මිනිස්සු යවුවට Tamanගේ නිල නිවාසයෙන් ගිහිල්ලා නැහැ. ලංකාදීප පුවත්පතේ ඒ පිළිබඳව අද වාර්තා කර තිබෙනවා. මාදිවල නිවාසනේ හොරට සිටි മന്ത്രിවරුන් 8කට නඩු දාලා තියෙනවා. දැන් මිනිස්සු ගෙදර යවුවට මේ නිල නිවාස අතහැරලා යන්න සූදානමක් නැහැ. ගෙදරට වෙලා තාමත් ඒක අයිති කරගෙන ඉන්න තමයි හදන්නේ. ඔව් සූදානමක් නැහැ. පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පස්සේ කොළඹ මාදිවල മന്ത്രി නිල නිවාසවල අනවසරයෙන් පදිංචිව සිටි බව කියන മന്ത്രിවරුන් 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප පුවත්පතට සඳහන් කර තිබෙනවා. පෙරදුණු මන්ත්‍රීවරුන්ට එම නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටීමට ලබා දුන් කාලයේ ඉක්මවා රැඳී සිටීම නිසා ආය කෙරුණු දඩමුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙසේ නඩු පැවරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කරනවලු. අනවසරයෙන් රැඳී සිටින එක් දිනක් වෙනුවෙන් ආය කරන දඩමුදල රුපියල් 500යි කියලා තමයි වාර්තා කරන්නේ. මේ අනුව මෙසේ ගෙවීම පැහැර හැර ඇතැයි පැවසෙන දඩමුදල් වල වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න වෙලා තිබෙනවා. එම පෙරදුණු මන්ත්‍රීවරුන් මාදිවල මන්ත්‍රී නිල නිවාස වලින් පසු කාලෙම ඉවත්ව ගොස් ඇතත් ඒවායේ අනවසරයෙන් රැඳී සිටි කාලයකට අය කෙරෙන දඩමුදල් ගෙවීම මෙසේ පැහැර හැර ඇති බවත් දඩමුදල වහා ගෙවන්නයි සිහි කැඳවීම් ගණනාවක් කර ඇතත් ඔවුන් එම ගෙවීම මේ දක්වාම කර නැති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියනවලු. දඩමුදල් ගෙවීම මෙසේ පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ අයත් ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. මැතිවරණ වලින් පරාජය වන මන්ත්‍රීවරුන්ට මාදිවල මන්ත්‍රී නිල නිවාසවල නීත්‍යානුකූලව රැඳී සිටීමට අවසර ලැබෙන්නේ මැතිවරණයේ පැවැත්වෙන දින සිට මාසයක පමණ කාලයක් කියලා තමයි කියන්නේ. දැන් මැතිවරණයෙන් පරාජයට පත් වෙලා නැති රුපියල් 500 ඒත් එක දවසකට ගෙවන්න ඕනේ. ඒත් මේගොල්ලන්ගේ එකතුව ලක්ෂ 10ක් තියෙනවා. ඒ කියන්නේ දිගටම ඉඳලා තියෙනවා. යන්න කැමතිම නැහැ. කරදිලා යන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ මිනිස්සු තෝරලා යවන්නෙත් නැහැ. හැබැයි ගෙදර දාලා යන්න කැමතිත් නැහැ. ගෙවල් කුලි ගෙවනවා වගේ අර දවසට 500යි කියන්නේ දඩ මුදල මාසෙට 15000යි. ඉතින් ගෙවල් කුලි ගෙවනවා වගේ මේ අය ගෙව ඉන්නවද කියලා අපිට හිතෙනවා. හැබැයි එහෙම ගෙවන්නෙත් නැහැ. ලක්ෂ ගණන් දැන් බිල් එකතු වෙලා තියෙනවා. ඒව ගෙවන්න ඕනේ රටේ මුදල්, ජනතාවගේ මුදල්. අර මාසෙක කාලයක් දෙන්නේ මේ ඡන්දෙන් පෙරදුනහම ඒ බඩමුට්ටු අස් කරගෙන යන්න. හැබැයි එහෙම අස් කරගෙන ගිහිල්ලත් නැහැ. අද දවසේ තවත් තොරතුරු තියෙනවා ඔබට කියන්න. මව්බිම් පුවත්පතේ ජාතික පුවත්පත වාර්තා කරන තවත් තොරතුරු කිහිපයක් අපි තෝරගත්තා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළා තියෙනවා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ආයි යන්න ඕනේ කියලා. මව්බිම් ඒ ගැන කියනවා ශ්‍රී ලංකාවේ යලි 19ට හැරෙයි කියලා තමයි මේ සිරස්තලේ යොදලා තියෙන්නේ. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්තයා කියපු කතාවක් අද ওই විදිහට දිවෙන මව්බිම් පුවත්පත ලියලා තියෙනවා. විධායක ජනපති දුරේ බලතල සීමා කර ස්වාධීන කොමිෂන් සභා යලි පිහිටු වෙයි යුතුයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා. යනෝ මේ ව්‍යවස්ථාවට ප්‍රතිසංස්කරණ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්තයා සඳහන් කළා තියෙනවා. විධායක ජනාධිපති දුරේ සාහසික බවට සමාජයේ යලි සාකච්ඡාවක් ඇති වී තිබෙන බව අවධාරණය කළ හෙතෙම මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයා ගෙනා 19 වෙනි සංශෝධනයේ වටිනාකම්ද මේ වන විට සමාජයේ තේරුම්ගෙන ඇතැයි ප්‍රකාශ කළා තියෙනවා කියලා වැඩිදුරටත් තොරතුරු කියනවා. දැන් 19 අහෝසි කළ 20 ගෙනාව. ඒ අතරදී අලුත් ව්‍යවස්ථාවක් හැදෙනවා දැන් සැකසෙමින් පවතින කෙටුම්පතක් විදිහට. ඒකත් ඉදිරිපත් කරන්න නියමිතයි මේ අවුරුද්ද තුල. දැන් ඉදිරි මාසවලදී ඒ කෙටුම්පත ඉදිරිපත් වේ අලුත් ව්‍යවස්ථා මේ කෙටුම්පත. ඉතින් ඒ සියල්ල අස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා ආයිත් 19 ඕනේ කියලා. ඔව් නජිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කතාව දිගින් දිගටම දැන් ආයෙමත් කියන්න පටන් අරගෙන තියෙනවා. හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම. අපි දැන් මේ අමාත්‍යාංශ ගොඩනැගිල්ලක කතාවක් අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. අමාත්‍යාංශ ගොඩනැගිල්ලකට වැඩිපුර ගෙවනවලු කෝටි 2ක් පාඩුලුවේ නිසා විගණනයෙන් පරීක්ෂණයක් කියලාත් වාර්තා වෙනවා.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට ගොඩනැගිල්ල කුලියට ගැනීමේදී ගොඩනැගිලි හිමිකරුට වැඩිපුර මුදල් ගෙවීම නිසා රජයට රුපියල් කෝටි 2කට වැඩි පාඩුවක් සිදු ඇතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරනවා. එවකට අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව එම අමාත්‍යාංශය සහ ඒ යටතේ වන සියලු ආයතන එකම ස්ථානයකට ගෙන යාමේ අරමුණින් මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇතැයි පැවසෙන්නේ 2016 වසරේදී කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ගොඩනැගිලි හිමිකරු සමග සාකච්ඡා කිරීමකින් තොරව ඔහු ඉදිරිපත් කළ ලන්සු වටිනාකම ගොඩනැගිල්ල කුලියට ගැනීම නිසා මෙම පාඩුව සිදු ඇති බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවකට අනුව සඳහන් වෙලා තියෙනවා නජිත්. අපි සුදරම මේ ප්‍රවෘත්තියත් එක්කම සමීර ජාතික පුවත්පත් බොහෝම එක තොරතුරු තියෙනවා කියන්න. ඊට කලින් විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරු අපි නැවතත් ජාතික පුවත්පත්වල තොරතුරු වලට සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් අපි කතා කරන්න සූදානම් වන්නේ ගුරුමාරු 25000ක් කියලා තමයි සිරස්තලේ වාර්තා කර තිබෙන්නේ. සුභාෂිනී ජයරත්න ලියන වාර්තාව වසර 10කට වඩා එකම ජාතික පාසලක සේවය කළ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම සඳහා මාර්ගගත ක්‍රමවේදයකට අයදුම්පත් කැඳවීම ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරනවලු. වසර 2021-22 වසර ජාතික පාසල් ගුරුමාරුවින් 25000කට වඩා සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා. ඔන්න නජිත් මාර්ගගත ක්‍රමවේදයකට අයදුම්පත් කැඳවලා ගුරුමාරුවීම් ලබා දීමට සූදානමක් තියෙනවා කියලා තමයි මේ තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ. ඒ අතරේ අපි දැක්ක සමීර දැන් පහුගිය දවස්වල වැඩිපුරම කොරෝනා ආසාදිතයන් පිළිබඳව කතා කළා. සමාජයේ ටිකක් වැඩිපුර පැතිරීමක් තියෙනවා. පරිස්සම් වෙන්න ඕනේ. දැන් අසල්වැසියට ඔබේ කොරෝනා ආසාදිතෙක් බවට පත් වුණොත් අර මග හරින්න එපා. හැබැයි ඔබත් ආරක්ෂාකාරීව ඉන්න කියන දෙයක් මතක් කරනවා. ඒ අතරේ අද සිළුමිණ කියනවා මේ දින 10කට කොවිඩ් මරණ සිද්ධ වෙලා විශාල ප්‍රමාණයක්. අද ඒ ගැන කියනවා මේ විදිහට දින 10කට කොවිඩ් මරණ 222ක්. ඔව් ඒක වාර්තා කරන්න මේ විදිහට නජිත් ජනවාරි 26 වෙනිදා සිට පෙබරවාරි 4 වෙනිදා දක්වා ගත වූ දින 10 තුල මෙරටින් කොවිඩ් ආසාදිතයන් 10651ක් සහ කොවිඩ් ආසාදිත මරණ 209ක් රට පුරා වාර්තා වෙලා තියෙනවා. රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ස්වභාවය අනුව රෝග ලක්ෂණ රහිත හෝ අවම රෝග ලක්ෂණ සහිත කොවිඩ් රෝගීන් සමාජය තුළ සිටිය හැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා තොරතුරු වාර්තා කරන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මරණ රෝග ලක්ෂණ පෙන්눔 කරමින් හෝ නැතුව මේ රෝගයේ ව්‍යාප්ත වීමේ ශීඝ්‍ර ව්‍යාප්තියක් වීමේ ඉඩකඩ බොහෝ දුරට තියෙනවා කියලා තමයි තොරතුරු අනාවරණය කරමින් තියෙන්නේ. ඒ අතරදී අද දිවයින කියනවා මේ වගේ කතාවක් PCR ලක්ෂ 61ක් සිද්ධ කළා තියෙනවා. ඇන්ටිජන් ලක්ෂ 24ක් ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් මේ ගැන ලියන්නේ. කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාංශ විසින් මේ ප්‍රමාණය සිද්ධ කළා තියෙනවා කියලා අද ওই විදිහට කියනවා. PCR පරීක්ෂණ ලක්ෂ 61ක්, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ලක්ෂ 24ක් සිදු කර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සුදත් ධර්මරත්න මහත්තයා කියලා තියෙනවා. දෙවෙනි පුරා ඇති රසායනාගාර 49කදී PCR පරීක්ෂණ සිදු කරන බව හෙතෙම සඳහන් කළා තියෙනවා. දිනපතා සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කර නොමැති බවද මේ මහත්මයා සඳහන් කළා කියලා වැඩි දුරටත් දෙවෙනි පුවත්පත ඔය විදිහට කියන. ඉතින් PCR පරීක්ෂණ ලක්ෂ 61ක් සිදු කළා තියෙනවා. ඇන්ටිජන් ලක්ෂ 24ක් කළා තියෙනවා. මේ අතරේ සමහර විට එක් පුද්ගලයෙක් PCR පරීක්ෂණ 2-3ක් කරලා ඉන්නත් පුළුවන්. නැත්නම් ඇන්ටිජන් පරීක්ෂණ 2-3ක් කරලා ඉන්නත් පුළුවන්. ඔබටත් අත්දැකීම් ඇති ඒ පිළිබඳව. ඒ අතරේදී අද දවසේ දෙවෙනි පුවත්පත සඳහන් කරන තවත් කාරණාවක් තමයි දැන් නිරෝධායනය සිද්ධ කරන කාල සීමාව නැත්නම් කොරෝනා ආසාදිතයෙක් බවට පත් වුණොත් එහෙම අර ගෙදර ඉන්න තියෙන කාලේ ටිකක් අඩු වෙලා තියෙනවා. දවස් 7යි ඉන්න තියෙන්නේ. එහෙම උනේ ඇයි කියලා දෙවෙනි කියනවා. නිරෝධායනයේ දින 7 වුණේ ඔමික්‍රෝන් දරුණු නැති නිසායි කියලා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්තයා කියලා තියෙනවා. ඉතා වේගෙන් පැතිරෙන ඉක්මන් රෝග ලක්ෂණ පෙන්වන සහ කෙටි කාලයක් ඇතුළත සුවවන කොරෝනා රෝග ප්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් රෝගය හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා පාලන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්තයා කියලා තිනවා. ඒ නිසා ඔමික්‍රෝන් ආසාදිතයන්ට රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ බරපතල රෝග ලක්ෂණ මතුවීම ඉතා අවම බවද හෙතෙම සඳහන් කරලා තියෙනවා. මේ වන විට හමු වන කොරෝනා ආසාදිතයන්ගෙන් බහුතරය ඔමික්‍රෝන් ආසාදිතයන් බවටත් හඳුනගෙන තියෙනවායි කියලා සමිත ගිනිගේ මහත්තයා සඳහන් කළා තියෙනවා. ඉතින් අර මේ හින්දා තමයි නිරෝධායනය දින 7ක කාල සීමාවකට සීමා කළා තියෙන්නේ. ඔය අතරේ ගැබෙනි මව්වරුන් 500කටත්
කොරෝනා ආසාදනය වෙලා කියලා දිවයින කියනවා. ගැබිනි මව්වරුන් 500කට කොවිඩ් ප්‍රතිප්‍රසන්න සමරකෝන් ලියන්නේ. කොවිඩ් ආසාදනය වූ ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ඇති බවත් මේ වන විටත් කොවිඩ් ආසාදනය වූ ගැබිනි මව්වරුන් 500කට අධික පිරිසක් රෝහල්ගත වූ ප්‍රතිකාර ලබන බවත් පෞල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළ තියෙනවා. මීට අමතරව ඩෙන්ගු වැළඳුණු ගැබිනි මව්වරුන් රැසක්ද රෝහල්ගත වූ ප්‍රතිකාර ලබන බව ඇය සඳහන් කළ තියෙනවා. කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 මාර්තු සිට මේ දක්වා කාලයේ ගැබිනි මව්වරුන් 12000කට අධික පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇතයිද සඳහන් වෙලා තියෙනවා. ඒ අතරදී ගැබිනි මව්වරුන් 60කට අධික පිරිසක් මිය ගොස් ඇති බවද සඳහන් කළා තියෙනවා. මේ දිනවල උණ සෑදුණු විගසම රෝහල්ගත වෙන්න කියලා සියලුම ගැබිනි මව්වරුන්ගෙන් ඉල්ලීම් කොත් කරනවා කියලා චිත්‍රමාලීද සිල්වා මහත්මිය ඉල්ලීමක් කළා තියෙනවා. ඒ අතරේ තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ ජාතික රෝහලට ගෙන යන්ත්‍ර 6කින් කෝටි 40ක වැයබරක් කියන සිරස්තල යටතේ වාර්තාව. ජාතික රෝහලේ ජීව රසායන විද්‍යාවේදී පරීක්ෂණ යන්ත්‍ර 6ක් නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිද්දී තවත් එවැනි යන්ත්‍ර 6ක් රුපියල් කෝටි 40කට අධික මුදලක් වැය කර ගෙන්වා තිබෙන බව තොරතුරු අනාවරණය වෙනවා. රුධිර සීනි පරීක්ෂාව, රුධිරයේ සීනි පරීක්ෂාව, ඒ වගේම වකුගඩු පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ ගණනාවක් සඳහා මේ යන්ත්‍ර පාවිච්චි කරනවලු. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු මුළු රටම දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින මේ අවස්ථාවේ අදාළ යන්ත්‍ර වලින් තවදුරටත් සේවාවන් ලබා ගැනීමට හැකියාව තිබියදී කිසියෙකුගේ ඉල්ලීමකින් තොරව අමාත්‍යාංශය මේ යන්ත්‍ර ගෙන්වා ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා කියන කතාවත් අද ජාතික පුවත්පත්වල මුල් පිටුවේ තොරතුරු අතරට එකතු කරලා තියෙනවා. ඒ අතරේ අද සතිය ගරුණ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරමු. දැන් ඩොලර් හිඟයක් තියෙනවා. ඖෂධ ගේන්න ඩොලර් නැහැයි කියලා කතාවක් තියෙනවා. හැබැයි මේ පාලන මිල ඉවත් කරන්න කියලා තියෙනවා. අද සතිය ගරුණ ඒ ගැන කියනවා. ඖෂධ ගේන්න ඩොලර් නැතිනම් පාලන මිල ඉවත් කරන්න ආනයනකරුවෝ ඉල්ලති. නැතිනම් මිල 15%කින් හෝ වැඩි කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. පැරසිටමෝල් පෙත්තක් රුපියල් 3 පණී කියලා තියෙනවා. ඉතින් ඉස්සර නම් පැරසිටමෝල් මෙච්චර ගණනුත් නැහැ. උදේජීව ඒකනායක මේ පුත ලියන්නේ ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් මුදාහල නොහැකි නම් පාලන මිල ඉවත් කිරීම හෝ ඖෂධ මිල 15%කින් ඉහළ දමන ලෙසට ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා කියලාද ඔය විදිහට ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා අරුණ පුවත්පතේ. විශේෂයෙන්ම දැන් ඩොලර් හිඟයක් ඇති වෙලා තියෙන වෙලාවක මේ විදිහට ඖෂධ ගෙන්නන්න විශාල මුදලක් වැය වෙනවා. ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කරන්න ඕනේ. හැබැයි ඩොලර් හිඟිය නිසා මේවා කරන්න හැකියාවක් නැහැ. දැන් 2001 අවුරුද්දේ අගෝස්තු ඉඳන් ඖෂධ මිල 9%කින් ඉහළ දමන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කරලා තියෙනවා. ඇමරිකානු ඩොලරයක් රුපියල් 176 ඉඳන් දැන් මේ වෙනකොට රුපියල් 230 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ හින්දා ආනයනය කරන්න යන වියදම වැඩි කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. අර ඖෂධ උනත් ඔබට කියන්නේ අපි අර හිතුමනාපට ඖෂධ ලබා ගන්න තම මේ බේත් පෙති බොන්න උත්සාහ කරන්න එපා. අත්‍යවශ්‍යම වෙලාවක විතරක් ඖෂධ මේ පාවිච්චි කරන්න ඒක ඔබේ සෞඛ්‍යයටත් හොඳයි. ඒ බවත් මතක තියාගන්න. ඔය අතරේ ඩොලර් හිඟයට විසඳුමක් දෙන්න අපිට මොනවද කරන්න පුළුවන්. අපි දැක්ක සමාජයේ බොහෝ දෙනෙක් විවිධ දේවල් කියනවා මේ ඩොලර් හිඟයට අර දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ කියලා. හැබැයි සිද්ධ වෙන්න ඕන එකම දේ අපේ රටේ නිෂ්පාදන කරලා අපනයනය කරන්න ඕනේ. ජාත්‍යන්තරේ ජය ගන්න ඕනේ. එහෙම ජයගත්ත චරිතයක් ගැන අද දේශීය පුවත්පත කියනවා මේ අතුකෝරළ මහත්තයා පිළිබඳව. අනුර අතුකෝරළ මහත්තයා පිළිබඳව අපේ රටේ තේ සිලෝන් ටී නම ජාත්‍යන්තරයට ගෙනියන්න කටයුතු කළා තියෙනවා. දැන් අතුකෝරළ තේ රසය ඕමානයට යන්න සූදානමින් ඉන්නවා. මේ කළමනාකාර අධ්‍යක්ෂතුමා අනුර අතුකෝරළ මහත්මයා මැද පෙරදිග ඕමානයට ඍජු ලෙස අපනයනය කිරීමට අවශ්‍ය ගිවිසුම් වලට අත්සන් තියලා තියෙන සිලෝන් ටී නාමය ඕමානයේ ප්‍රචලිත කරන්න දැන් එතුමට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් ඕමානයේ ඉන්න බොහෝ පිරිසක් අපි දන්නවා ශ්‍රී ලාංකිකයොත් විදේශ සේවයේ නිරත වෙනවා. මේ පිරිසටත් මේ පහසුකම් ලබා ගන්න පුළුවන්. මෙතුමා පිළිබඳව කතා කරනකොට දේශීය ව්‍යවසායකයෙක් බොහොම අගය කරන චරිතයක්. අපි විටින් විට මේ එතුමා පිළිබඳවත් ඔබට දැනුවත් කරලා තියෙන. ඉතින් රටටම ආදර්ශයක්. මෙතුමා විතරක් නෙවෙයි හැමෝම ජාත්‍යන්තරේ ජය ගන්න කටයුතු කරන්න ඕන කියන කාරණාව අපි මතක් කරනවා අද සතියක පත්තරමෙන්තුවෙන්. සමීර් ඔව් අපි ඒ අතරේ ජෙල් පීරිස් අමාත්‍යවරයාත් ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබෙන බවත් තොරතුරු අනාවරණය කරනවා අද දවසේදී. බරපතල අර්බුදයකට මුහුණ දී ඇති මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජෙල් පීරිස් මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබෙනවා කියලා කියන්නේ. තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යන මහාචාර්ය ජෙල් පීරිස් මහතාට විදේශ අමාත්‍යරය ඇතුළු රජයේ නියෝජිතයන් හෙට දිනේදී හමු වෙනවා. මේ ආර්ථික අර්බුදය සහ සහාය ලබා ගැනීමට ඉන්දියාවේ බලාපොරොත්තු වෙන තමයි විදේශ අමාත්‍යවරයා
ඉන්දියාව බලා පිටත් වෙන්නේ. ඔය අතර සමීර අපි අවසාන ප්‍රවෘත්ති විදිහට තෝරගන්නවා මව්බිම් පුවත්පතේ පුවත මේ දෙමළ සන්ධානය කරන්න යන වැඩක් ගැන අද මව්බිම මේ විදිහට ලියනවා දෙමළ සන්ධානය රටවල් 47කට ගතු කියයි කියලා මේ සම්බන්ධයෙන් මහත්යාගේ ඡායාරූපයකුත් එක්ක අද වාර්තා කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව මෙරට ජීවත් වන දෙමළ ජනතාව පිළිබඳ වගවීමේ ක්‍රියාවලිය හෝ අභිලාෂයන් සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වෙතයි යන්න පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 2022 සැසිවාරයේ වෙත කරුණු දක්වන්නයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධ මහත්තයා ඒ කවුන්සිලේ නියෝජනය කරනු ලබන සමාජික රටවල 47ක තානාපතිවරුන් වෙත ලිපියක් යවලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මෙහි ඉන්නකොට එහෙම වෙනවද අපිත් එක්ක නම් දෙමළ ජාතිකයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අයට අසාධාරණකම් සිද්ධ වෙනවද කියලා අපි හොඳින්ම දන්නවා. කොහොම වුණත් එතුමා කියන කතාව මේ රටවල් 47කට ලිපි යොමු කරලා තියෙනවා. ඔය අතරේ හමුදාවේ 26 දෙනෙකුට එරෙහිවත් ඉස්සරහට මේ අපි දැක්කා අද දවසේ දෙවෙනි පුවත්පතේ ගැන තොරතුරු කියනවා. දෙවෙනි පුවත්පත කියන කාරණා හමුදාවේ 26 දෙනෙකුට එරෙහි වාර්තාව මාර්තුවේ ජිනීවා සමුළුවට ඉදිරිපත් කරනවා කියලත් අද ওই විදිහට පුවත් වාර්තා කරලා තියෙනවා. ඉස්සරහට මේ ගැන හොඳ හොඳ දේවල් කතා කරන්න අපිට ඉඩකඩ ලැබෙයි. අපි බලමු අද දවසේ කාටුන්. අපි කාටුන් බලමු ලංකාදීප පුවත්පතේ පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ මුලින්ම තෝරගන්නේ. බලන්න මේ දවස්වල ඉතින් හාල් මෝල් ඉස්සරහා ගිහින් අපේ සාමාන්‍ය මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙනවා. මොකෝ මුදලාලි මේ පාර කොඩි දෙකක්ම දැම්මේ කියලා මේ නිදහස් දිනේටද කොහෙද ශ්‍රී ලංකා ජාතික දජේ ලෙලදින හැටි බලන්න. හාල් මෝල් උඩත් කොඩි දෙකක් ගහලා මොකෝ මුදලාලි මේ පාර කොඩි දෙකක්ම දැම්මේ. එකක් සුද්දගේ පාලනයෙන් ඉවත් වෙලා රටට ලැබූ නිදහස සමරන්න කියලා කියනකොට සාමාන්‍ය මිනිස්සු අහනවා එතකොට අනික ඒක මේ මිල පාලනයෙන් ඉවත් වෙලා හිතූ ගානකට මිල වැඩි කරන්න අපිට ලැබුණු නිදහස සමරන්න. ඉතින් මේ දවස්වල යාලා නිදහසේ ඉන්නේ හිතුන ගණන් වලට විකුණනවා. හැබැයි ඉතින් අර බන්දුල මහත්තයා රට හාල් ගෙනල්ලා දැන් හාල් වල මිල ටිකක් අඩු වෙලා හින්දා අභියෝගයක් තියෙනවා. අපි යනවා සතියාගේ අරුණ කියන කාටුන් එකට. හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක මේ විදිහට කියන්නේ දේශපාලකතුමා එක්ක කතාවක්. වතුර බිල් නොගෙවපු මැති ඇමතිලාට වාසු නඩු දාන්න යනවලු. නිදොස් කොට නිදහස් කරවන්නද සර් කියලා අහනවා. මේ දවස්වල නිදොස් කොට නිදහස් වෙන අය වැඩි. අපි සමීර තවත් කාටුන් එකක් තියෙනවා ඒකත් බලමු. ඔව් සිම්පල් මෑන් අපි යනවා සිළුමිණ පුවත්පතේ මේ විදිහට අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ගැන දිගටම කතා වුණා පහුගිය දවස්වල. අරුන්දික ඇමති අස් වෙලා ඔව් ළමයි ගැන හොයා බලන්නේ නැති මව්පියන්ට ඒක හොඳ පාඩමක් කියලා තමයි කියන්නේ. අපි කාටුන් අවසන් කරන්න තෝරගන්න දවසේ පද 4 නිදහස්දා ලැබී රංජන්ට නිදහස බොඳ වී ගියා රට තුල පැවති අදහස. පායනු ඇත වෙසක් සඳ ඉදිරි මැයි මස නාඩන් එතෙක් මල්ලියේ කඳුළු පිස පිස කියලා විදුර අබේනායක දවසේ පද 4 විදිහට ලියනවා. රංජන් මහත්තයාට වෙසක් පොයි වෙනකන් බලන් ඉන්න වේද දන්නේ නැහැ. කොහොමුණත් සුබවාදී බලාපොරොත්තු එක්ක ඉන්න කියලා අපි මතක් කරනවා. සුබවාදී බව වැදගත්. අද දවස සුබ වෙන්න ජයග්‍රාහීව ගත කරන්න ඔබට ඉඩකඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් අදට ඔබේ නිවසෙන් මේ විදිහට සමු අරගෙන යන්න. සමු ගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ ජයග්‍රාහී හෙට දවසක්.